සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. ඉදිරි මාස දෙකේදී ගුරුවරුන්ට රුපියල් 5000 බැගින් දීමනාවක්. ගුරු ගැටලු වලටද විසඳුම්. අයවැය නොවැම්බර් පළමු සතියේදී. කූට වෙළඳුන්ගෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට රජය තොග වෙළඳාමට එක්විය යුතුයයි ප්‍රකාශයක්. හම්බන්තොට වරාය ජාත්‍යන්තර ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත් කරේ. දැනටමත් රටවල් 30ක ව්‍යාපාර ක්‍රියාත්මකයි. ප්‍රවාහන සේවා මගින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්. තැපැල් හා උපතැපැල් කාර්යාල හෙට සහ අනිද්දා විවෘතයි. පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක්. අවුරුදු 18ට අඩු අයට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රීඩා කිරීම සීමා කිරීමට චීනයෙන් නව නීති. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික ආදායම ඉන්දිය රුපියල් කෝටි 5000කින් වැඩි කර ගැනීමේ සැලැස්මක්. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීමට යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කළේ නම් වත්මන් ගැටලු ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වන විට රජ්‍ය ආදායම විශාල ලෙස අහිමි අවස්ථාවක රජයට මෙම ගැටලුව විසඳීමේදී විශාල මුල්‍ය දුෂ්කරතා මතුවන බව ඔහු පෙන්වා දෙයි. වසර 2කට ආසන්න කාලයක් දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොමැත. එබැවින් මෙම ගැටලුව ඉක්මනින් විසඳිය යුතුයයි ඔහු පෙන්වා දෙයි. කෙසේවත් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය ගත් අදාළ තීන්දුව එම රජයේද ක්‍රියාත්මක නොකළ බවයි. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීමට පත් කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ විශේෂ කාරක සභාවක් කරහා ඉදිරි මාස 6දී ක්‍රියාත්මක කරන බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමටත් ඉදිරි අයවැය ඉදිරිපත් කරන තුරු ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමටත් තීරණය කර ඇතැයි ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී අදාළ දීමනාව පිරිනැමේ. 2022 අයවැය නොවැම්බර් මාස පළමු සතියේදී මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිවන බඩු මිල පාලනය කිරීමට රජය ඉක්මන් පියවර ගන්නා බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි. පවතින වසංගත තත්වයට මුවා වෙමින් කූට වෙළඳුන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දමමින් සිටී. ජනතාව පීඩනයට පත්කොට එමගින් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීත්වයකට මඟ පෑදීම ඔවුන්ගේ අරමුණයි. සීනි සහල් තොග සංගවා තිබෙන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රශංසනීය වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට සතු සහ සමුපකාර මගින් බෙදා හැරීම අවශ්‍ය වේ. මෙම කූට වෙළඳුන්ගේ ග්‍රහණයෙන් ජනතාව මුදා ගැනීමට තොග වෙළඳාමට අනිවාර්යෙන් රජය මැදිහත් විය යුතු බව ඇමතිවරයා පෙන්වා දෙයි. මේ වන විට හම්බන්තොට වරායේ කර්මාන්ත කලාපය තුළ බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව, ජපානය, චීනය, මාලදිවයින ඇතුළු රටවල් 30ක ව්‍යාපාර සහ ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර ආකර්ෂණය කර ඇතැයි එහි කළමනාකාරීත්වය පවසයි. මුල්‍ය සේවාව, භාණ්ඩ ප්‍රවාහනය, නාවික කටයුතු, බලශක්ති, රබර් නිෂ්පාදන, විද්‍යුත් උපකරණ, ගෘහස්ත විදුලි උපකරණ සහ කුඩා යාත්‍රා නිෂ්පාදනය එහි සිදුවේ. මේ වසරේ මුල් මාස 6දී වරායාශ්‍රිත භාණ්ඩ ප්‍රවාහනය පසුගිය වසරේ මෙම කාල සීමාවට වඩා 187%කින් වර්ධනය වී තිබේ. හම්බන්තොට වරාය සහ එක්වන ආයෝජකයන්ට කෙටිම කාලයකින් අවසර පත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. එම වරාය ජාත්‍යන්තර ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැංවීම අරමුණයි. වාණිජ අවස්ථා නිවැරදිව හඳුනා ගනිමින් ඉහළ කාර්යක්ෂමතාවක් වරාය තුළ ඇති කර ගැනීමට එහි කළමනාකාරීත්වය සමත් වී තිබේ. රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ප්‍රවාහන සේවා මගින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතුයයි ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අවධාරණය කරයි.
අයවැයෙන් ප්‍රවාහන සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කීවාය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යන ආයතන මෙහිදී සිය සැලසුම් ඉදිරිපත් කළේය. වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු විය. මරදානේ සිට රඹුක්කන දක්වා ප්‍රධාන මාර්ගය සංවර්ධනය, මරදානේ සිට කළුතර දක්වා සහ රාගම සිට මීගමුව දක්වා දුම්රිය මාර්ග සංවර්ධනයද ඉදිරි අයවැය මගින් සැලසුම් කර ඇත. මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 12,000කට ආසන්න මුදලක් අවශ්‍ය වේ. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 100ක් මුදා හැර දී තිබේ. එය අනුව මේ දක්වා ඒ රට ලබා දී ඇති මුදල ඩොලර් මිලියන 150කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අදාළ ඉල්ලීම සිදු කර තිබේ. ඖෂධ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජයරුවන් බණ්ඩාර මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබින. පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල විරෝධතාවක් පැවැත්වෙන අතරතුරේ මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට සිව් දෙනා ලබන මාස 7 වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිකේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති අමිල සංදීප කෝසලා හංසමාලී සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් චමීර කොස්වත්ත ඒ අය අතර වූහ. මින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා නිරෝධායනයට යොමු කර ඇත. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 14 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම තීන්දුව ලබා දුන්නේය. ඔහුව ඉකුත් මාර්තු 16 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ එම මාස 9 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක් සිදු වී තිබේ. එම පැටවු දෙදෙනාම පිරිමි සතුන්ය. අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක් සිදු වූයේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි. කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම් කරන ඔක්සිජන් ඒකක 2ක් මෙරට ප්‍රධාන රෝහල් 2කට ප්‍රදානය කෙරේ. ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඒවා අද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා සූර්යරාජ්‍ය මහත්මිය සහ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හර්ෂ ගමගේ යන දෙදෙනාට භාර දුන්නේය. ජාතික බෝවන් රෝග විද්‍යායතනය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහල. ඉතින් මේ රෝහලේ විශාල සංඛ්‍යාවක් රෝගීන් සිටිනවා. එම රෝගීනුත් ගොඩක් අසාධ්‍ය රෝගීන් තමයි අපි ප්‍රතිකාර කරනු ලබන්නේ. අපිට ඇත්තටම හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින්ස් තිබුණාට හීටඩ් හයි ෆ්ලෝ ඔක්සිජන්ස් මැෂින් එකක් ලැබුණු ප්‍රථම අවස්ථාව තමයි මේ අවස්ථාවේ ජාතික බෝවන් රෝග විද්‍යායතනය වෙනුවෙන් මම ගුවන් හමුදාපතිතුමා ඇතුළු සමස්ත ගුවන් හමුදා කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරනවා. මේ අවස්ථාවේ දකුණු පළාතේ කරාපිටිය රෝහල තමා විශාල කර්තව්‍යයක් කරනවා මේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර කිරීමට. මේ පවන කලක් අපිට තිබුණේ හයි ෆ්ලෝ ඔක්සිජන් පමණයි. මේ අලුත් උපකරණයෙන් අපිට පුළුවන් නියමිත තත්ත්වයට රත් කරපු ඔක්සිජන් ෆ්ලෝ එකක් ලබා දෙන්නේ. මේ මොහොතේ රට මුහුණ පා ඇති තත්ත්වය හොඳින් තේරුම්ගෙන සියලු දෙනා තම තමන්ගේ වගකීම් නිසියාකාරව ඉටු කළ යුතුයයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පවසති. කොළඹ ජාතික රෝහලේ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය භාණ්ඩ තොගයක් ප්‍රදානය කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. මේ අවස්ථාවේදී සියලු දෙනා සිටිය යුත්තේ ජනතාවගේ ජීවිතය පිළිබඳවයි.
මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට හැකි අයට ඒ සඳහා ආරාධනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ. අද විශේෂයෙන්ම මට පුළුවන් නම් අපේ වෛද්‍යවරුන්ට දැන් ගොඩනැගිල්ලක් පෙරේදා ලබලා දුන්න නවතින්න ඒ වෛද්‍යවරු සාල ප්‍රමාණයක් වෙහෙසිලා ඉන්නේ. ඔවුන්ට මානසික සැනසීමක් වෛද්‍යවරුත් මිනිස්සු. ඔවුන්ට මානසික සැනසීමක් ලබා ගන්න, උන්ට විවේකයක් ලබා ගන්න ඕන. ඒ නිසා පොත්පත් තියෙනන් ගෙවල් වල කියවන්න පුළුවන්. බණ පොත්, නවකතා, කෙටි කතා, විවිධ මනෝවිද්‍යාව පිළිබඳ ලියවුණු පොත්පත් තියෙනන් අපිට ගෙනත් දෙන්න. අපි ඒව වෛද්‍යවරුන්ට දෙනවා. ඒ වගේම දැන් අපි ලේඩ් රීජ්‍ය ආරෝග්‍ය ශාලාව ගත්තොත් ඒක ජනතාව හිතන්නේ නැති පැත්තක් තියෙනවා. බබෙක් ඉන්නවනම් අම්මා අනිවාර්යෙන් අපි තියා ගන්නවා. ඒතර ළමයි 50ක් ඉන්නවනම් තව 50ක් අම්මලා ඉන්නවා. 100ක් ඉන්නවා එතකොට එතන. ඒක නිසා ඒවත් කල්පනා කරන්න අපිට පොත්පත් තියෙනන් ගෙනත් දෙන්න අපිට වෛද්‍යවරුන්ට එදෙහෙදියන්ට කියවන්නේ හොස්ටල් වල ඉඳලා කියවන්න දෙන්න කියන එකත් මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. එන්නත් කරන්නේ පළමු හා දෙවන මාත්‍රා ලබා දීම රට පුරා සාර්ථකව සිදුවන බව ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි. ඇතැම් ස්ථානවල සුළු අඩුපාඩු සිදු වී තිබේ. එන්නත් ලබා දීමට කිසිවෙකුගෙන් මුදල් අය කර නොමැත. රජයේ අසීරුතා පැවතියත් ජීවනෝපාය අහිමි වූ අයට රුපියල් 2000 දීමනාවද ලබා දුන් බව ඔහු කියා සිටී. දෙවැනි මාත්‍රාව ලබා ගැනීම වගේම පළවෙනි මාත්‍රාව ලබා දීම වෙනුත් ලංකාවේ ස්ථාන රාශියක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රමුඛ කරගෙන මේ එන්නත් කරන වැඩසටහන ඉතාම හොඳින් කළමනාකරණය කොට සිදු කරනවා. හැබැයි එවැනි කළමනාකරණයක් නොමැති 14ක් ස්ථානව පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් මාධ්‍යමකින් ලබා දුන්නා. ඒ නිසා තමයි කළමනාකරණය නොකර මෙම වැඩසටහන කරන ස්ථාන කීපයක් ඇති වෙන ගැටලු නිසා තමයි මේ ප්‍රදේශවල ජනතාව අපහසුතාවට පත් වෙලා ඉන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ අවධානයක් මේ පිළිබඳව යොමු කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය කමිටු සමග සම්බන්ධීකරණය කරමින් ප්‍රදේශ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඒ වගේ මහජන නියෝජනතුරු සියලු දෙනා සමග සම්බන්ධීකරණය කරමින් ජනතාව එම ස්ථානවලට ගෙන්වා ගැනීම සහ එන්නත් කරන්නේ සිදු කරන්නට කියලා නැවත ඉල්ලීම් කළා තියෙනවා. අපි විශ්වාස කරන ඉදිරි කාලෙදී මේ අඩුපාඩු තිබෙන ස්ථාන පිළිබඳ අවධානය යොමු කරලා ඒක වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට කටයුතු කරලා කියලා විශ්වාස කරනවා. කොවිඩ් ආසාදිතයන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 5ක් ඉදිරියේදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. මේ වන විට ආයුර්වේද රෝහල් 13ක එම ප්‍රතිකාර කටයුතු සිදු කරේ. ආසාදිතයන් 5800කට වැඩි පිරිසක් රෝහල්ගත වී ඇති අතර ඉන් 4720 දෙනෙකුම සුව වී නිවෙස් වෙත ගොස් තිබේ. බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයද මේ සඳහා ලබා ගැනේ. ලෝකයේ වෙනත් රටවලද කොවිඩ් පාලනයට දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධව යොදා ගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පුනර්ජනනීය බලශක්ති වැඩසටහනවලදී නෝර්වේ රාජ්‍යයේ ආයෝජන හවුල්කාරීත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයයි මෙරට නෝර්වේ තානාපති ට්‍රයි ඩුරෙන්සි එස්කේඩඩ් මහත්මිය පවසයි. ඇය විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූවාය. දෙරට අතර අතීතයේ සිට පැවති වාසිදායක හවුල්කාරීත්වය ඇමතිවරයා ඇගයීමට ලක් කළේය. සහජීවනය සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. දීවරංශය වෙනුවෙන් නෝර්වේ රාජ්‍යයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකිවේ. නොවේජියානු විශ්‍රාම වැටුප් අරමුදල මෙරට කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමටද ඇමතිවරයා පිළිගත්තේය. තොරතුරු තාක්ෂණය, සංචාරක කටයුතු, අධ්‍යාපන තාක්ෂණය, මැණික් කර්මාන්තය වැනි ක්ෂේත්‍රයන්ගෙන්ද දෙරටේ ද්විපාර්ශ්වික කටයුතු දියුණුවීමට අවශ්‍ය බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වැඩිහිටි දීමනාව සහ මහජන ආධාර ලබා දීම වෙනුවෙන් හෙට සහ අනිද්දා සියලු තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘත කර තැබේ. අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති දීමනා මෙහිදී ගෙවනු ලැබේ. ඒ අතරම ආර්ථික මධ්‍යස්ථානද හෙට සහ අනිද්දා තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරේ. වෙළඳ ව්‍යාපාරිකයන් ප්‍රවාහන පහසුකම් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අවසරපත් ලබා ගැනීම කළ යුතුය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. හම්බන්තොට ප්‍රධාන ගොවිකම්මාන සඳහා ඇති මාර්ග 26ක් කාපට අතුරා සංවර්ධනය කිරීම දැන් අවසන් කර තිබේ. මේවා වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් වී නොතිබින. කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව මෙම මාර්ග සංවර්ධනය කෙරේ. එමගින් ගොවි පවුල් 6000කට පහසුකම් සැලසී ඇතැයි හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී සමන ගුණරත්න මහතා පෙන්වා දෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනාවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට වුණත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දැන් විදේශ පුවත්. අවුරුදු 18ට අඩු අයට ඔන්ලයින් ක්‍රීඩා කිරීම සීමා කිරීමට චීනය ක්‍රියා කරයි. ඒ අනුව ඔවුන්ට ඒ සඳහා එක්වීමට හැකි සිකුරාදා සතියන්ත දින හා නිවාඩු දිනවල පැයක් පමණි. චීනයේ වීඩියෝ ක්‍රීඩා නියාමන ආයතනය මෙය පනවා තිබේ. ඔන්ලයින් ක්‍රීඩා කළ හැක්කේ රාත්‍රී 8 සිට 9 දක්වා පමණි. අදාළ ක්‍රීඩා අන්තර්ජාලය ඔස්සේ සපයන සමාගම්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත. ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රීඩා නිසා පූර්ව ළමාවියට විශාල ගැටලු ඇති වී තිබේ. අධික ලෙස මෙම ක්‍රීඩා සිදු කිරීමෙන් තරුණ තරුණියන් දිගුකාලීන බලපෑම් වලට ලක්වන බව සඳහන් වේ. එමෙන්ම මීට ඇබ්බැහි වූ බොහෝ දෙනා තුළ ඍණාත්මක තත්ත්වයක් දක්නට ලැබේ. රජයේ මෙම තීරණයත් සමග චීනයේ විශාලතම මාර්ගගත ක්‍රීඩා සමාගම්වල කොටස්ද පහත වැටින. මාර්ගගත ක්‍රීඩාවට ළමයින් සම්බන්ධ වේ නම් ඔවුන් පළමුව සජීවීව තම මුහුණ අදාළ ආයතනයට පෙන්වීම අනිවාර්ය වේ. ළමයින් වැඩිහිටි හැඳුනුම්පත් භාවිත කර මෙම ක්‍රීඩාවලට එක්වේ යයි සිතා අදාළ තීරණය ගෙන තිබේ. ඇමරිකන් හමුදා නික්ම යාමත් සමගම ඇෆ්ගනිස්තානය නිදහස් රටක් බවට පත්වී ඇතැයි තලේබාන් සංවිධානය සඳහන් කරයි. මේ වසර 20කට පසු උදා වූ ඓතිහාසික අවස්ථාවක් බව ඔවුහු කියති. මෙවැනි විට ඇමරිකානුවන් භාරයේ තිබූ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පාලනයද තලේබානුවන් සතු වී තිබේ. ඒ වෙනුවෙන් මල්වෙඩි සංදර්ශනයක් සහ කාලතුවක්කු සංදර්ශනයක්ද පැවැත්වින. ඉදිරියේදී ඇෆ්ගනිස්තානු ඉස්ලාමීය එමිරේට්ස් ලෙස එරට හැඳින්වේ. ඇමරිකාව තමා හා සටනින් දරුණු පරාජයක් ලැබූ බව තලේබානුවරු සඳහන් කළහ. මේ ලැබුණු නිදහස උපරිමෙන් ආරක්ෂා කරන බවද ඔවුහු කියා සිටිති. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානින් සම්පූර්ණයෙන් ඉවත් කරගත් බව ඇමරිකානු රජයද නිවේදනය කළේය. කෙසේවත් ඇෆ්ගනිස්තානයට තවමත් රාජ්‍ය නායකයෙකු නොමැත. ඉන්දිය රුපියල් කෝටි 200කට වැඩි මුදලක් විශුද්ධිකරණය කළේ යයි සිදු කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් බොලිවුඩ් නිලී ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්ගෙන් ඉන්දියා අපරාධ පරීක්ෂණ ඒකකය ප්‍රශ්න කර ඇත. මෙම සිද්ධියේ සාක්ෂිකාරියක් වශයෙන් ඇය නම් කර තිබේ. එරට බරපතල මුල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් වෙනුවෙන් ජැක්ලින්ගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත. චන්ද්‍රසේකර නැමැත්තාගේ බිරිඳ වන ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රසේකර හඳුනාගත් බව ෆර්ඩිනැන්ඩස් පවසා තිබේ. ක්‍රීඩා පුවත් ලන්සු තැබීමට සක්‍රිය උනන්දුවක් දක්වන විශාල ව්‍යාපාරික සමාගම් රාශියක් සමග සැලැස්මකට අනුව ලන්සු ඉදිරිපත් කළහොත් තමන්ට අවම වශයෙන් වසරකට ඉන්දිය රුපියල් කෝටි 5000ක ලාභයක් ලබා ගැනීමට හැකි බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. ලබන වසරේ සිට ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට නව කණ්ඩායම දෙකක් එකතු වීමත් සමගම තම ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති. වාර්ෂිකව ඉන්දිය රුපියල් කෝටි 3000කට වැඩි පිරිවැටුමක් ඇති සමාගම්වලට පමණක් කණ්ඩායම් සඳහා ලන්සු තැබීමට ඉඩ ලබා දෙනු ලැබේ. මෙවර තරගාවලියට ඉදිරිපත් ඇත්තේ කණ්ඩායම් ගණන 8කි. එය ලබන වසරේ සිට කණ්ඩායම් 10ක් දක්වා වැඩි කර ඇත.
ව්‍යාපාරික ආයතන 3කට එක් වී එක් කණ්ඩායමක් සඳහා ලන්සු තැබීමට හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මේ මොහොතේ බැංකු හා මුල්‍ය ක්ෂේත්‍ර මගින් මෙරට ව්‍යාපාර රැක ගැනීමට අවශ්‍ය සහාය ලබා දීම අවශ්‍ය බව වාහන ආනයනකරුවන්ගේ සභාපති සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරණිගේ මහතා පවසයි. ඒ සඳහා රජය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද අවශ්‍ය දායකත්වය ලබා දීම අවශ්‍ය වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු. මේ වෙලේ කවුරුත් දන්නවා දැන් අපත්‍ය දෙකක් රටවහලා තව එක 3ක්ද 4ක්ද වෙයිද කියන්න බෑ. ඉතින් අපි ආදායමක් නැහැ. ඉතින් අපි මානසික පැත්තෙන් අපි අපේ වැඩ කරන සේවකයන්ට පඩි ගෙවනවා. ඒක අපි ණය වෙලා කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ආදායමක් නැත්නම් බැංකුත් ස්වයං ඉදිරිපත් වෙලා අපිට යම්කි සහනයක් දෙන්නත් පොලියක්. මේ වගේ තත්ත්වයක් තුළ සමහරක් බැංකු ක්‍රියා කරන්නේ හොඳ බැංකු සමහරක් වල තාම බලලා නැහැ. දැන් බලන්න ඕනේ. ඒ වගේ රජයේ මේ වගේ අවස්ථා මැදිහත් වෙලා ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න. ඒක කිසිදයක් රජය කරන්නේ නැහැ. මේ වගේ එකතුනොත් තමයි මේවා අපිට වැටෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා වෙලා හැම කෙනෙම සාමූහික ගමනක් යන්නේ. අමුගේ ලාභ ගැන නෙමෙයි මේ වෙලේ බොහොම කැපකිරීම බැංකුත් රට ජනතාව ඒ වගේම දේශපාලනඥයෝ කරන්න ඕන ගොඩක් දේවල් මේ. ඒ වගේම මේ අද නරක තත්ත්වයක් සංකායි තියෙනවා මේ සුළු පිරිසකට මේ සියලුම දේම ඇදිලා ගිහිල්ලා ජනතාවකින් වෙන් වෙනවා ගොඩක් දේවල් ඒක රාජ්‍යන ඒවා සම්තුලනය කරලා ජනතාවත් විශේෂ කැපවීමක් රාජ්‍යයත් නිලධාරීන්ව කරන්න ඕනේ. ඒක මම හිතන්නේ ඉස්සරහට වුණොත් මේ රටේ මේ ප්‍රශ්නේ බොහොම කෙටි කාලයක් තුළ ඉස්සරහට අපිට විසඳ ගන්න පුළුවන් මේ පරණ හැමදේම අමතක කරලා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තව දුරටත් අප්‍රමාණී වී තිබේ. යනු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204යි 789ක් වී තිබේ. එය ගැනුම් මිල රුපියල් 198යි 790කි. ඩොලරයේ විකුණුම් මගය 1 ජූනි 23 වෙනිදා සිට නොවෙනස්ව පැවතින. ජනවාරි 1 වෙනිදා සිට මේ මාස 27 වෙනිදා දක්වා ඩොලරයට සාපේක්ෂව රුපියල් 100ට 6.8කින් අප්‍රමාණී වී තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. බස්නාහිර සහ සබරගම පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවීමට හැකිය. හෙට හිරු මුදුන් වන්නේ වනාතවිල්ලුව, තඹුත්තේගම, ලබනෝරුව සහ කදිරවේලි ප්‍රදේශ ආසන්නවය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. යලි සිරස්තල ඉදිරි මාස දෙකේදී ගුරුවරුන්ට රුපියල් 5000 බැගින් දීමනාවක්. ගුරු ගැටලු වලටද විසඳුම්. අයවැය නොවැම්බර් පළමු සතියේදී.
කූට වෙළඳුන්ගෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට රජය තොග වෙළඳාමට එක්විය යුතුයයි ප්‍රකාශයක්. හම්බන්තොට වරාය ජාත්‍යන්තර ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත් කරේ. දැනටමත් රටවල් 30ක ව්‍යාපාර ක්‍රියාත්මකයි. ප්‍රවාහන සේවා මගින් නව ආදායන් උත්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක්. තැපැල් හා උපතැපැල් කාර්යාල හෙට සහ අනිද්දා විවෘතයි. පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක්. අවුරුදු 18ට අඩු අයට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රීඩා කිරීම සීමා කිරීමට චීනෙන් නව නීති. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික ආදායම ඉන්දිය රුපියල් කෝටි 5000කින් වැඩි කර ගැනීමේ සැලැස්මක්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට. මතක තබා ගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීමෙන් කොරෝනා ඔබට ආසාදනය වීම හා අන් අයට බෝවීම සාර්ථකව පාලනය කිරීමට හැකි බව. සන්ධ්‍යා ප්‍රවෘත්ති සමාප්තයි.